සම්මා සම්බුදු සරණයි පින්වත් ඔබ සැමට. පින්වතුනි, අද අප මේ රැඳී සිටින්නේ ඇහැලියගොඩ මාහර පුරාණ විහාරස්ථානයේ ඒ පුන්බිමේ සිට ඔබ සියලු දෙනා සැරසෙන්නේ බෞද්ධ මාධ්‍යජාලය ඒ පින්බිමේ සිට ඔබ වෙත ගෙනෙන දහම් පදයක අර්ථය විග්‍රහය හඳුනා ගන්නට. අද මේ ධර්මානුශාසනාව පවත්වනු ලබන්නේ අවිස්සාවේල්ල මාදුල ගංගානි උද්‍යානයේ ශ්‍රී මෙත්තාරාම විහාරාධිපති විශ්‍රාමලත් පරිවේනාධිපති ශාස්ත්‍රපති පඬිත පූජ්‍යපාද අවසරයි පරණගම ධම්මානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ. ඊටම ගෞරවයෙන් මෙත් සිතින් අපේ ස්වාමීන්ද්‍රයන් වහන්සේ පිළිගන්නවා. පින්වත්නි, අද මෙම ධර්මානුශාසනාවට තම සදැහැති දායකත්වය ලබා දෙන්නේ මාහර පුරාණ විහාරාධිපති පූජ්‍ය අස්කඟුලේ විමලරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අනුශාසනා පරිදි සුධර්මා කුලගණ සමිතියේ සදහැවතුන් අපේ සෑම දෙනාමත් ගෞරවයෙන් පිළිගනිමින් මෙත් සිතින් නිරම් කරනවා. දේශකයන් වහන්සේට දෙහත් වට්ටි පිළිගන්වා ධර්මානුශාසනාව සඳහා ඇරයුම් කරනා ලෙස දයි සාදුනාදයක් පවත්වන්න. පංචශීලයේ සමාදන් වීමට නමස්කාරය කියන්න. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි อดินนาดานาเวรมณีสิกขาปดังสมาธิยามิกามิสุมิจฉาจาราเวรมณีสิกขาปดังสมาธิยามิ มุสาวาทาเวรมณีสิกขาปดังสมาธิยามิ สุราเมรยมัจจปมาดัฏฐานาเวรมณีสิกขาปดังสมาธิยามิ समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य शृणन्तु सग्मुखदं धम्मश्रवणकालो अयं भदन्ता धम्मश्रवणकालो अयं भदन्ता धम्मश्रवणकालो अयं भदन्ता
නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස චක්ඛුනා සංවරෝ සාදු සාදු සෝතේන සංවරෝ ගානේන සංවරෝ සාදු සාදු ජීවහාය සංවරෝ කායේන සංවරෝ සාදු සාදු වාචාය සංවරෝ මනසා සංවරෝ සාදු සාදු සම්බත් සංවරෝ සබ්බත් සංවුතෝ බික්ඛු සබ්බ දුක්ඛා පමුච්ඡති මාහර පුරාණ විහාරාධිපති කුරුවෙටිගෝරළේ ප්‍රධාන අධිකරණ සංඝනායක ගෞරවාර්හ අස්කංකුලේ විමල රතනාභිදාන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රධාන වැඩ සිටින මහා සංඝරත්නයන් අවසරයි ධර්මා විලාශේ ශ්‍රද්ධා සම්පන්න ගුණ සම්පන්න සීල සම්පන්න කාරුණික පින්වතුනි අද මාහර පුරාණ විහාරස්ථානයේ මේ පැවැත්වෙන පින්කම් මාලාවේ ඉතා වැදගත් ධර්ම දානමය පින්කම සිදු කරන මොහොතයි මීට වසර 17කට පෙර උදාර මායාගේ මහා ශාසනික සේවාවක නිරතව වැඩ සිට මෙම මාහර පුරාණ විහාරස්ථානයේත් පොල්වත්ත ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේත් උභය විහාරාධිපති වැඩවිසු අපවත්ති වදාළ පනාවල ශ්‍රී සෝමරතනාභිදාන මා ස්වාමීන්ද්‍රයන් වහන්සේට පුණ්‍යානුමෝදනා කරනු පිණිස සිදු කෙරෙන පින්කම් මාලාවේ ධර්ම දේශනාමය පින්කමයි මේ ආරම්භ වෙන්නේ. අපේ පනාවල ශ්‍රී සෝමරතනාභිදාන මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ගුණ සැමරීම වාර්ෂිකව සිදු කෙරෙනවා. උන්වහන්සේගේ ගුණ සමරා බොහෝ පින්දහම් කරනවා මෙන්ම උන්වහන්සේගේ ශිෂ්‍ය පුත්‍රයන් වහන්සේලා මගින් සිදු කෙරෙන උදාර සේවාවත් උන්වහන්සේට කෙරෙන මහත් වූ උදාර ගෞරවෝපහාරයක්. මාහර පුරාණ විහාරය පොල්වත්ත ශ්‍රී පුෂ්පාරාමය වියලගොඩ මෙත්තාරාමය අස්කංගුලේ විමල රතන බෞද්ධ මධ්‍යස්ථානය මැදිකැලේ ශ්‍රී සම්බෝධි විහාරය ආදී විහාරයන්හි අධිපතිත්වයේ දරමින් කුරුවිටිකෝරළේ ප්‍රධාන සංඝනායක අධිකරණ සංඝනායක අපේ අස්ගංගුලේ විමල රතන නායක හාමුදුරුවෝ එවැගේම බොරැල්ල කන්නංගර විද්‍යාලයේ ධර්මාචාර්ය පේ ගල්ලැලේ ධම්මරතන හාමුදුරුවෝ මේගොඩ සුමන රතන හාමුදුරුවන් වහන්සේ ආදී ශිෂ්‍ය පුත්‍රයන් වහන්සේලාගෙන් සිදු කෙරෙන උදාර සේවාවත් මේ දායකත්වයේ දරන මේ විහාරස්ථානයේ සුද්ධර්මා කුලගණ සමිතිය ප්‍රධාන කොට සියලුම දායක දායිකාවුණු ඒ විහාරස්ථානයන් මගිනුත්
දිගින් දිගටම කරගෙන යන උදාර සේවාව උන්වහන්සේට කරන ලොකුම ගෞරව පූජෝපහාරයයි. මෙම විහාරස්ථානවල දහම් පාසල් මගින් කෙරෙන දාන සීල භාවනා ආගමික කටයුතු මගින් මෙම විහාරස්ථානයේ 41 වසරක් පුරා පවත්වාගෙන ලබන මහා බෝධි පූජාමය පින්කම් මගින් කෙරෙනා උදාරතර පුණ්‍ය ධර්මයක් මේ මොහොතේදී ඒ අපවත් වදාළ මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේට ගෞරව පූජෝපහාරයක් හැටියට සිහිපත් කරමින් මේ ධර්ම දේශනාව ආරම්භ කරන්න. අනිසා පින්වතුනි, එබඳුවේ බුද්ධ පුත්‍රයන් වහන්සේ නමකට මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ නමකට ශාසනයේ බැබළ වූ ශාසනයේ තවදුරටත් බබළුවන්නට ශිෂ්‍ය පුත්‍රයන් වහන්සේලා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා මේ සසුනට බිහි කළ පනාවල ශ්‍රී සෝමරතන මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේට මේ සිදු කරගත්තා වූ සිදු කරගන්නා වූ උදාර පින්බෙලින් අමා මහ නිවන් සුවයෙන් සැනසීමට හේතු වාසනා වේවා. ඔබ අප හැම දෙනාටද ඒ උතුම් වූ නිවන් සුවයම ලැබේවායි අපි සාදු කියා ප්‍රාර්ථනා කරමු. මා මාතුකා කරගත් ගාථා ධර්මය ධම්මපදයේ භික්ෂු වර්ගයේ පළවෙනි ගාථා දෙකයි. භික්ෂූන් වහන්සේ නමක් කෙසේ පැවතිය යුතුද? තමන්ගේ ඒ උදාරතර ශාසනික මෙහෙවර කරන්නට, තමන්ගේ විමුක්ති මඟ හෙළි කර ගන්නට කෙසේ පැවතිය යුතුද කියන කාරණාව තථාගත බුදු පියාණන් වහන්සේ ඉතා හොඳින් දේශනා කර වදාළා. එබඳු ගාථා රත්නයක් තමයි මේ වෙලාවේදී මාතුකා කරගත්තේ. චක්ඛුනා සංවරෝ සාදු සාදු සෝතේන සංවරෝ ඝානේන සංවරෝ සාදු සාදු ජීවහාය සංවරෝ කායේන සංවරෝ සාදු සාදු වාචාය සංවරෝ මනසා සංවරෝ සාදු සාදු සබ්බත් සංවරෝ සබ්බත් සංවතෝ බික්ඛු සබ්බ දුක්ඛා පමුංචති. චක්ඛුනා සංවරෝ සාදු කියන්නේ ඇසින් සංවර වීම හොඳයි. සාදු සෝතේන සංවරෝ කණෙන් සංවර වීම හොඳයි. ඝානේන සංවරෝ සාදු නාසයෙන් සංවර වීම හොඳයි. සාදු ජීවහාය සංවරෝ දිවෙන් සංවර වීම හොඳයි. කායේන සංවරෝ සාදු කයෙන් සංවර වීම හොඳයි. සාදු වාචාය සංවරෝ වචනෙන් සංවර වීම හොඳයි. මනසා සංවරෝ සාදු මනසෙන් සංවර වීම හොඳයි. සාදු සබ්බත් සංවරෝ මේ හැමතැනම සංවර වීම හොඳයි. සබ්බත් සංවතෝ බික්ඛු මේ සියලු තැන සංවර වූ භික්ෂුව සබ්බ දුක්ඛා පමුච්චති සියලුම දුකෙන් මිදෙනවා. මේ කාරණාව මේ ගාථා දේශනාව එදා තථාගත බුදු පියාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමයේ වැඩසද්දී දේශනා කරන එක. භික්ෂූන් වහන්සේලා 5 නමක් තමන්ගේ පැවිද්ද සාර්ථක කරගනු පිණිස භාවනා කරන්නට මේ ඉන්ද්‍රිය සංවරයේ යෙදෙන්නට පටන් ගත්තා. මේ භික්ෂූන් වහන්සේලා තමන් එක ඉන්ද්‍රියක් සංවර කරන්නට උත්සාහ ගත්තා. එක භික්ෂූන් වහන්සේ නමක් ඇස සංවර කිරීමේ යෙදුණා. ඇසෙන් අපි රූප දකිනවා.
රූප දැකලා ඇලෙනවා. ආසාව උපදවනවා. ප්‍රියමනාප එකක්. අප්‍රියමනාප එකක් වෙනකොට ද්වේෂය උපදිනවා. ඒ වගේම ඒ අරමුණු වල මෝහයත් උපදිනවා. මෙන්න මෙහෙම නොවන්න වග බලා ගන්න ඒ ඉන්ද්‍රිය සංවරයේ ඒ භික්ෂූන් වහන්සේලා 5 යෙදුණා. එක නමක් ඇස සංවර කිරීමේ යෙදුණා. අනික් නම කන සෝතද්්වාරය සංවර කිරීමේ යෙදුණා. අනිත් නම නාසය සංවර කිරීමේ යෙදුණා. අනිත් නම දිව සංවර කිරීමේ යෙදුණා. අනික් නම කය සංවර කිරීමේ යෙදුණා. මේ 5 නම මේ උත්සාහයේ යෙදিলা මේකේ තියෙන අපහසුකමත් තේරුම් අරගෙන එකතු වුණා. එකතු වෙලා සුව දුක් කතා කරනවා. තමන් ගත්ත උත්සාහය පිළිබඳව කතා කරනවා. ඇස සංවර කරන්න යෙදිච්ච භික්ෂුව මේ ඇස සංවර කරන එක හරිම අමාරුයි. රූපයක් දැක්කහම ඒකේ ඇලෙන එක නවත්තන්න බෑ. හරි අමාරු වැඩක්. ඒ වගේම අප්‍රියමනාප රූපයක් දැක්කහම මේක තරහ එන එක නවත්තා ගන්න බෑ. හිත දූෂ්‍ය වෙනවා. මේ වගේ හරිම අමාරු වැඩක් මේ ඇස සංවර කරන. එතකොට සෝතද්්වාරය කන සංවර කිරීමේ යෙදුණු භික්ෂුව කියනවා ඕක නෙමෙයි අමාරු. මේ කන සංවර කරන එකයි අමාරු. නාසය සංවර කිරීමේ යෙදුණු භික්ෂුව ඒ පිළිබඳව අමාරුකම් කියනවා. දිව සංවර කිරීමේ රස තෘෂ්ණාව ඇතිවීම ඒ පිළිබඳව ඇති වෙන හිත දූෂ්‍යකම් ආදී පිළිබඳව කියලා අමාරුකම් කියනවා. ඒ වගේම කය සංවර කිරීම පිළිබඳව අමාරුකම ඒ භික්ෂුව කියනවා. විසඳුමක් නැහැ. සියලු දෙනා වහන්සේම එකතු වෙලා අපි බුදුරජාණන් වහන්සේගෙන් මේ චක්ෂුද්්වාරය අසනමෙති දොරටුව ආදී කොට ඇති මේ දොරටු වලින් වඩාත්ම රකින්න අමාරු මොකද්ද කියලා අමාරුවෙන්ම රකින්න තියෙන දොරටුව මොකද්ද කියලා අපි බුදුරජාණන් වහන්සේගෙන් විමසමු. බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා වැඳලා එකත් පස්ව ඉඳගෙන ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අපි 5 නම ඇස කන ආදී මේ දොරටු සංවර කිරීමේ යෙදුණා. අපි හැමෝම කියනවා ඒ දොරටුව සංවර කිරීමේ හරිම අමාරුයි කියලා. කොයි දොරටුව සංවර කිරීමද ස්වාමීනි හුඟක්ම අමාරු. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි එක දොරටුවක් සංවර කරලා හරියන්නේ නැහැ. ඔය හැම දොරටුවක්ම සංවර කරන්න ඕන. ඇස සංවර කරන්න ඕන, කන සංවර කරන්න, නාසය සංවර කරන්න ඕන, දිව සංවර කරන්න ඕන, කය සංවර කරන්න, මේ සේරම සංවර කරන්න ඕන. ඔය භික්ෂූන් වහන්සේලා ඉස්සරත් මේ වාගේ මේ හරියට මේ ඉන්ද්‍රයන් සංවර නොකර ලොකු අපහසුවකට වැටුණා. ජීවිතයත් නැති වෙන තැනටපත් වුණා. ඒ නිසා අපි මේ සංවර කිරීමේ යෙදෙන්න ඕනේ සියලුම ඉන්ද්‍රයන්. එතකොට භික්ෂුන් වහන්සේලා අහනවා ඒ කෙබඳු අවස්ථාවකද ස්වාමීනි කියලා අතීත කතා ප්‍රවෘත්ති පිළිබඳව විමසනවා. ඔබ එදා රජ කුලයේ ඉපදෙලා මහ බෝසතුන් සමග පිරිවරාගෙන තක්ෂලා නුවරට ගමන් කරනවා. මේ ගමන් කරන මගේදී ආයුධගත්
අත් ඇතිව යන ඔබ අප බෝසතුන් සමග යන සියලු දෙනා මේ මගදී විවිධාකාර වෙස්ගෙන ඉදිරිපත් වෙන රකුසියන්ට අහු වෙනවා. රූපය පිළිබඳව ඇලීම ඇති වූ අය එහි ඇලිලා පසුබසිනවා. ශබ්දයේ මිහිරිතාවය පිළිබඳව ඇලීම ඇති වූ අය ඒ පිළිබඳව සිත යොමු වෙලා පසුබැසලා ඒ වගේම ගන්ධය පිළිබඳව පාලනයක් නැති වූ අය ඒ පිළිබඳව ඇලිලා රස තෘෂ්ණාවෙන් පෙළුණ අය දිවේ සංවර නැති නිසා ඒ පිළිබඳව ලැබුණ දිවවජුම් පිළිබඳව රස තෘෂ්ණාව පහළ කරගෙන ඒ පිළිබඳව පසුබැස. කයෙහි පහස විඳින්නට කැමති වූ අය එසේ පසුබැස්සා. මහබෝසතුන් මේ සියලු තැන සංවර කොට තිබුණු නිසා පසු නොබැස දිව්‍ය වෙස්ගෙන පැමිණි ඒ යක්ෂණියන් පිළිබඳව ඇලෙන්නේ නැතුව වචන වලට රැවටෙන්නේ නැතුව තක්සලාවට ගෙල්ලා රජකම ලබාගෙන රාජ්‍ය කළා. එදා ඒ බෝසතුන් මමයි ඔබ පස් දෙනා එදා ඒ රජ කුලයේ ඉපද මාත් සමග ගිය අයයි කියලා අතීත කතා ප්‍රවෘත්තිය දේශනා කරවදාලා. එසේ දේශනා කරමින් මහණෙනි මේ හැමතැනම සංවර කරගන්න ඕන. චක්ඛුනා සංවරෝ සාධු ආදී වශයෙන් දේශනා කර ගාථාවට අනුකූලව බුදු පියාණන් වහන්සේ දේශනා කර වදාලා මේ ඇස ආදී ඉන්ද්‍රයන් සංවර කරගන්නේ කොහොමද කියලා. දැන් අපි හිතලා බලමු පොඩ්ඩක්. අපේ ඇසෙන් බැලීම නිසා සංවරය පිළිබඳව නොදන්නා නිසා ඇහැ නොරකින නිසා කොච්චර පව්කම් සිද්ධ වෙනවද, කොච්චර ඇලීම් ඇති වෙනවද, කොච්චර ගැටීම් ඇති වෙනවද. ඒ නිසා විවිධාකාර ගැටලු මතුවෙනවද ජීවිතය තුළ. එනිසා මේ බඳු මේ ගැටලු නැති කරගෙන අපේ ඇස කන නාසය දිව ශරීරය මේවා සංවර කරගෙන අපේ ජීවිත සාර්ථක කරගන්න මහෝපකාරී වන ධර්මයක් මේ ගාථාවෙන් පෙන්වුම් කරලා තියෙනවා. සබ්බත්ත සංගතෝ බික්ඛු සබ්බ දුක්ඛාපමුංචතු. මේ විදිහට සියලු තැන සංවර වූ භික්ෂුව තමයි සියලු දුකෙන් මිදෙන්නේ. එහෙම තිබුණාට භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන හැමෝටම මේ උතුම් වූ ධර්මය ඒකාන්තයෙන්ම නිවන් දැකීමට හේතු වාසනා වෙනවා. චක්ඛුනා සංවරෝ සාදු. ඇසෙන් සංවර වීම හොඳයි. කොහොමද සංවර වෙන්නේ? ඇසෙන් රූප දකිනවා. රූපය පිළිබඳව ඇල්ම ඇති වෙනවා. ඒ මොන රූප පිළිබඳවද? තමා කැමති රූප පිළිබඳව. ඉෂ්ට ප්‍රියමනාප රූපයන් පිළිබඳව. දකින දේ පිළිබඳව ඇල්ම ඇති වෙනවා. ඒ ඇල්ම ඇති වෙනවා සමග නැවත නැවතත් දකින්න ඒ පිළිබඳව ආසාව වැඩි වෙනවා. ඒ අනුව හිතේ ඒ රූප පිළිබඳව තණ්හාව ඇති වෙනවා. මෙසේ නොවන්නට ඒ පිළිබඳව ඉෂ්ට ප්‍රියමනාප රූපයන් දකිනකොට ඒ අරමුණන ඒ රූපය පිළිබඳව ඇල්මක් නොකොට තමන්ගේ ඇහැ සංවර කරගන්න.
මේ නිසා මගේ ඇල්ම ආසාව තෘෂ්ණාව වැඩි වෙන විදියට කටයුතු නොකර සිත පොළඹවා ගන්න නැතුව කටයුතු කරනවා කියලා තමන්ගේ ඇස සංවර කරගන්න. ඒ වගේම අනිෂ්ට අප්‍රිය අමනාප රූප දකින්න. එතකොට මොකද්ද ඇති වෙන්නේ? ද්වේෂය ඇති වෙනවා. තරහ ඇති වෙනවා. කෝපය ඇති වෙනවා. එවනම් ඒකෙන් තමන්ගේ හිත අසංවර වෙනවා. ද්වේෂයෙන් දූෂිත වෙනවා. එහෙනම් ඇස නැමැති දොරටුවෙන් හිත දූෂ්‍ය වෙන විදිහට කටයුතු කෙරෙන්නේ ඒ පිළිබඳව ගැටීමක් ඇති කරගත්තාමයි ද්වේෂයක් ඇති කරගත්තාමයි. ඒ නිසා ද්වේෂ උපදවා ගන්නේ නැතිව අනිෂ්ට අප්‍රිය අමනාප අරමුණු පිළිබඳව කල්පනාවෙන් යුතුව මේ දකින රූපයත් ස්ථිර එකක් නෙමෙයි අනිත්‍යයි. දකින ඇසත් අනිත්‍යයි. ඒ පිළිබඳව ගන්න හිතත් අනිත්‍යයි. මේ අනිත්‍ය පිළිබඳවත් සිහිපත් කරමින් තමන්ගේ හිත සකස් කරගෙන ඒ පිළිබඳව හිත දූෂ්‍ය කරගන්නේ නැතිව ඇස නැමැති දොරටුව ආරක්ෂා කරගන්න. ඒ අප්‍රිය අමනාප ප්‍රිය මනාප අරමුණු පිළිබඳව මෝහයක් උපදවා ගන්නෙත් නැතිව ඇස නැමැති දොරටුව සංවර කරගන්න. මෙන්න මේ ආකාරයෙන් ඇස නැමැති දොරටුව සංවර කර ගැනීම හොඳයි. චක්ඛුනා සංවරෝ සාදු කියලා දේශනා කළේ කාරණා. සාදු සෝතේන සංවරෝ. ඇසින් කනෙන් සංවර වීම හොඳයි. අපි කනෙන් ශබ්ද අහනවා. ඒවා පිළිබඳව ආශා කරනවා. යලි යලිත් ඒ පිළිබඳව හිතනවා. මෙන්න මෙහෙම ආශාව උපදවන්නේ නැතුව ශබ්දය පිළිබඳව ප්‍රියමනාප ශබ්දයන් පිළිබඳව ආශාවන් උපදවන්නේ නැතුව ඇලීමක් ඇති කරගන්න නැතුව තෘෂ්ණාව වැඩි වෙන විදියට සිතන්නේ නැතුව කන සංවර කරගන්න. ඒ වගේම අප්‍රිය අමනාප ශබ්දයන් අමීහිරි ශබ්දයන් පිළිබඳව ද්වේෂයක් ඇති කරගන්නේ නැතුව කන සංවර කරගන්නවා. කන අසංවර වුණොත් එතෙන්දී හිත තුල ද්වේෂයක් ඇති වෙනවා. හිත දූෂ්‍ය වෙනවා. එසේ නොවන්නට කන සංවර කරගන්නවා. එවාගෙම නාසය සාදු සෝතේන සංවරෝ කියලා කිව්වේ එසේ කන සංවර කර ගැනීම හොඳයි කියන එක. එවැගේම බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි නාසයෙන් සංවර වීමත් හොඳයි. නාසයට ප්‍රිය ඉෂ්ට ප්‍රිය මනාප ගන්ධයන් එනවා. ඒ පිළිබඳව ඇල්ම ඇති වෙනවා. තෘෂ්ණාව වැඩෙනවා. ඒ නිසා එසේ නොවන්නට වග බලා ගනිමින් නාසය සංවර කරගන්න. ඒ වගේම අනිෂ්ට අප්‍රිය අමනාප ගන්ධයන් එනකොට ඒ පිළිබඳව ද්වේෂ උපදවන්නේ නැතුව නාසය සංවර කරගන්න. එසේ හිත දූෂ්‍ය වෙන්නටත් නොදී ආසාවෙන් පිරෙන්නටත් නොදී මෙබඳු අරමුණු ඔස්සේ
මුලාවට පත්වෙමින් මෝහය උපදින්නටත් නොදී නාසය නැමැති ඉන්ද්‍රිය දොරටුව ආරක්ෂා කරගන්න. සාදු ගානේන සංවරෝ. බුදු පියාණන් වහන්සේ නාසයෙන් සංවරීම හොඳයි කියලා කිව්වේ ඒක. ඊළඟට සාදු ජීවහාය සංවරෝ. දිවෙන් සංවර වීම හොඳයි. ප්‍රිය මනාප කැමැති ආසා කරන රසයන් ලැබෙනකොට ඒ පිළිබඳ තව තවත් රස තෘෂ්ණාව පහළ වෙනවා. ආසාව වැඩි වෙනවා. තව තවත් ඒ පිළිබඳව ඇල්ම ඇති වෙනවා. එසේ ඇති වෙන්න නොදී තමන්ගේ දිව නැමැති දොරටුව ආරක්ෂා කර ගනිමින් හිත රස තෘෂ්ණාවෙන් පිරෙන්න නොදී ඒ ප්‍රියමනාප රසයන්හි ඇලෙන්නේ නැතුව දිව සංවර කරගන්න. ඒ වගේම අප්‍රිය අමනාප රසයන් එනකොට ඒ පිළිබඳව ද්වේෂයක් ඇති කරගන්නේ නැතුව, තරහක් ඇති කරගන්නේ නැතුව, අමනාපයක් ඇති කරගන්නේ නැතුව දිව සංවර කරගන්න. ඒ වගේම ඒ අරමුණු වල මුලා වෙන ගතියක් ඇති කරගන්නෙත් නැතුව, මෝහයටපත් වෙන්නෙත් නැතුව දිව සංවර කරගන්න. සාදු ජීවහාය සංවරෝ කියලා බුදු පියාණන් වහන්සේ දේශනා කළේ කාරණය. කායේන සංවරෝ සාදු. කයින් සංවර වීම හොඳයි. අපිට ලැබෙන ස්පර්ශය පිළිබඳව අපි ඇලෙනවා. ඒ ඇලීම සමග ආසාව ඉපදීම සමග තව තවත් ඒ පිළිබඳව තෘෂ්ණාව පහළ වෙලා කය නැමැති දොරටුවෙන් හිතේ තෘෂ්ණා දික බව ඇති වෙන්න පටන් ගන්නවා. ඒ නිසා එසේ ඇති වෙන්න ඉඩ නොදී කය සංවර කරගන්න. ඒ වගේම අපහසු පීඩාකාරී ස්පර්ශයක් ලැබෙනකොට ද්වේෂය උපදිනවා, තරහව උපදිනවා. එහෙම උපදින්නත් නොදී ඒ පිළිබඳව හොඳ කල්පනාවෙන් ඉඳලා යෝනිසෝ මනසිකාරයෙන් හොඳ සිහිනුවණින් ඉඳලා තමන්ගේ හිත තුල මේ කය නැමැති දොරටුවෙන් ද්වේෂය නූපදින විදිහට කය සංවර කරගන්න. මුලා නොවේ මෝහය උපදින්නේ නැති විදිහට කය සංවර කරගන්න. කායේන සංවරෝ සාධු කියලා දේශනා කරේ. සාදු වාචාය සංවරෝ. වචනේ සංවර වීමත් හොඳයි. මුසාවාදා, පිසුනා වාචා, පරුසා වාචා, සම්පප්පලාපා. මුසාවාදයෙන් වැළකීම, බොරු කීමෙන් වැළකීම වචනේ සංවර වීමට හේතුවක්. කේලාම් කීමෙන් වැළකීම වචනේ සංවර වීමට හේතුවක්. නපුරු වචන, පරුස වචන කීමෙන් වැළකීම වචනේ සංවර වීමට හේතුවක්. ඒ වගේම සම්පප්‍රලාප, වැඩකට නැ තමන්ටත් වැඩක් නැති, අනුන්ටත් වැඩක් නැති හිස් වචන කතා කිරීමෙන් වැළකීම වචනේ සංවර වීමට හේතුවක්. සාදු වාචාය සංවරෝ කියේ මෙන්න මෙසේ සංවර වීම හොඳයි. ඒ අනුව ඉෂ්ට ප්‍රියමනාප, අප්‍රිය අමනාප ආදී තන්වල හිත ඇලෙන්නටත් නොදී, ද්වේෂය උපදින්නටත් නොදී, මුලා වෙන ගතියට නිසා මෝහය උපදින්නටත් නොදී ආරක්ෂා කර ගැනීම. මනසා සංවරෝ සාදු. මේ සියලු ආකාරයෙන් මනස සංවර කර ගැනීම බොහොම හොඳයි.
එනිසා මෙසේ මේ සියලු දොරටු ආරක්ෂා කරනකොට තමන්ගේ හිතත් සංවර වෙනවා. සම්බත්ත සංවතෝ බික්ඛු මේ සියලුම තන සංවර වූ භික්ෂුව සබ්බ දුක්ඛා පමුච්චති සියලුම දුකෙන් මිදෙනවා. බුදු පියාණන් වහන්සේ මෙසේ දේශනා කර මේ දහම අපි පොඩ්ඩක් හිතලා බලන්න ඕනේ. කොච්චර මේ නිවීමට සැනසීමට මේ දහම අපට උපයෝගී වෙනවද කියලා. අපේ මේ ඇස කන නාසය දිව ශරීරය කියන මේ පංචේන්ද්‍රයන් හැම විටම ක්‍රියාත්මකයි. පින් සිදු වෙන විදියට, පව් සිදු වෙන විදියට, හිත දූෂ්‍ය වෙන විදියට, හිත තෘෂ්ණාවෙන් ඇලෙන විදියට, ඊර්ෂ්‍යාව උපදින විදියට, වෛරය වැඩෙන විදියට මේ ආදී අප්‍රමාණ අකුසලයන් උපදින විදියට අපේ ඉන්ද්‍රියයන් ක්‍රියාත්මක වෙනවා. එහෙමනම් එසේ නොවෙන්න එබඳු හැම අවස්ථාවකම කල්පනාවෙන් සිටින්න තමන්ගේ මේ ඉන්ද්‍රියන් ආරක්ෂා කරගන්න මේ ධර්ම බෙහෙවින්ම උපකාරී වෙනවා. අපි හැමෝම කැමති සන්තෝෂයෙන් ඉන්න. හැම දිනාගේම බලාපොරොත්තුව එකයි. මේ ධර්ම දේශනා කිරීමත්, ධර්ම ශ්‍රවණය කිරීමත්, පින් කිරීමත්, පින් දීමත් මේ ආදී කොට ඇති මේ සෑම ක්‍රියාදාමයක්ම හැම දිනාගේ සතුට පිණිසයි, සුවසෙත පිණිසයි. එහෙමනම් අපි ඇස ආරක්ෂා කර ගැනීම පිළිබඳව විශේෂයෙන් උනන්දු වෙන්න ඕන. ඇසෙන් දකින රූප ඔස්සේ අපේ හිත දිගින් දිගට යන්න ගියොත් මේ අපේ සමාජය තුල අපේ ජීවන කාලය තුල කොච්චර එහෙම නිසාම විපත්තියට වැටිච්ච ඒවා තියනවාද? එනිසා අපේ පාලනයෙන් තොරව ඇහැ ආරක්ෂා කරගන්න නැතුව, චක්ෂුද්්වාරයේ සංවරයේ පිහිටවන්න නැතුව තෘෂ්ණාව උපදින්න, ද්වේෂය උපදින්න, මෝහය උපදින්න කටයුතු කිරීමෙන් වළකින්න, වැළකීලා අපේ ජීවිත ආලෝකමත් කරන්න, යහපත් කරගන්න බෙහෙවින්ම මේ ඉන්ද්‍රිය සංවරයේ පිළිබඳව කරන ලද්ද දේශනාව උපයෝගී කරගන්න පුළුවන්. දෙකින් දිගටම එසේ ඇස සංවර කිරීම පිළිබඳවත්, කන සංවර කිරීම පිළිබඳවත්, මේ සියලුම ඉන්ද්‍රියන් සංවර කිරීම පිළිබඳවත් අපි විශේෂයෙන්ම උනන්දු වෙන්න ඕන. කායේන සංවරෝ සාදු කියලා කියපු තැන කයින් සංවර වීම හොඳයි කියපු කාරණාව පිළිබඳව සිහිපත් කරනකොට පංචශීලයේ ආරක්ෂා කිරීමෙන් කොච්චර හොඳට අපේ කය සංවර වෙනවද කියලා කයින් කෙරෙන වැරදි වලින් වළකිනකොට පේනවා. එනිසා නිති පන්සිල්, පොහොය අටසිල් කියපු ඒ උපදේශය අපි අරගෙන ක්‍රියාත්මක වෙන්න ඕන. නිති පන්සිල් රකින්න ඕන. ප්‍රාණඝාතයෙන් වෙන්වීම, අදත්තා දානයෙන් වෙන්වීම, කාමයේ වර්ධවා හැතිරීමෙන් වෙන්වීම, කයින් කෙරෙන වැරදි වලින් වෙන්වීමයි. එසේ වෙන්වීම සමගම අපි හිතලා බලමු එක ශික්ෂාපදයක් අරගෙන පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියන එකෙන් ප්‍රාණඝාතයෙන් වැළකීමෙන් හික්මුණු කෙනෙක් වෙනවා. ඒ හික්මිච්ච බව ඇති කරන, හික්මීම ඇති කරන මේ පදය මම සමාදන් වෙනවා. මේ පොරොන්දුව ඇති කරගන්න.
ඒතර ප්‍රාණඝාතයෙන් වෙන්වීම. ඒ සමග තමන්ගෙන් කෙරෙන කාර්යය මොකද්ද? සියලුම සත්වයින්ට තමාගෙන් ජීව දාණය ලැබෙනවා. තමාගෙන් කෙරෙන්නේ නැහැ අනෙක් සතෙකුගේ ජීවිතය නැති කිරීම. එහි ප්‍රතිඵලය වෙන්නේ අපි සාමාන්‍යයෙන් සරලව හිතලා බැලුවොත් අනුන්ගේ ජීවිතවලට හානි නොකිරීම පළවෙනි ශික්ෂාපදයේ රැකීමෙන් සිදු කෙරෙනකොට හරියටම තමාගේ ජීවිතයට වෙනත් කිසිම හේතුවකින් කිසිම කෙනෙකුට හානි කරන්න බැරි වෙනවා. එහෙනම් තමන්ගේ ජීවිතය ආරක්ෂා වෙනවා. දෙවෙනි ශික්ෂාපදයේ බලමු. අනුන්ගේ වස්තුව නොගැනීම තුළින් හොරකමින් වැළකීම තුළින් තමාගේ සියලුම වස්තුව තමාගේ කියන සියලු වස්තුව සියලු ආකාරයෙන් ආරක්ෂා වෙනවා. ගින්නෙන් ජලයෙන් සොරස්තුරංගෙන් ආදී වශයෙන් කිසි විපත්තියකටපත් වෙන්නේ නැතුව ආරක්ෂා කරගන්න පුළුවන්. මේ වගේ මේ ශික්ෂාපද තුල තියෙනවා මේ ඉන්ද්‍රිය සංවරය. එතකොට අපි සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ සීලේ පිහිටා ප්‍රඥාවත් පුද්ගලයා චිත්තං පඤ්ඤංච භාවයං හිත ප්‍රඥාවත් වඩනවා. ආතාපි නෙපකෝ බික්ඛු කෙලෙත්තවන වීරිය යුතු භික්ෂුව සෝයිමං විජටේ ජටං මේ ලෝකයේ තියෙන සියලු කෙලෙස් ගැට නැති කරලා උතුම් වූ නිවනටපත් වෙනවා කියලා එයින් කියවෙන්නේ. එහෙමනම් සීලේ පිහිටා මේ භාවනාවේ යෙදෙන්න ඕන. සීලෙන් තොරව භාවනාවේ යෙදෙන්න අමාරුයි. ඒ නිසා සීලේ පතිට්ඨාය නරෝසපඤ්ඤෝ ප්‍රඥාවත් පුද්ගලයා සීලේ පෙන අපේ පංච සීලය බොහොම හොඳට මේ හික්මේ ඇති කරන ඉන්ද්‍රිය සංවරය ඇති කරන හැම අතින්ම කය වචනේ සංවරයේ පිහිටුවන භාවනාව තුලින් ඉන්ද්‍රිය සංවරයත් තමන්ගේ හිත වැඩිමත් ප්‍රඥාව වැඩිමත් කියන මේ සියලු අධ්‍යාත්මික ශක්තියින් ගුණ වගාවන් දියුණු කරගන්නට මහෝපකාරී වෙන පළවෙනි පියවර වෙන්නේ සීලයයි. ඒ සීලේ පිටා මේ ඉන්ද්‍රිය භාවනාවේ යෙදෙන්න ඕන, ඇස රැක ගන්න ඕන. කනින් ඇතිවෙන හිතට ඇතිවෙන ඒ කෙලෙස් වැඩිීමේ අවස්ථාවන් දුරු කර ගන්න ඕන. නාසයෙන් සංවර වෙන්න ඕන. දිවෙන් සංවර වෙන්න ඕන. කයින් සංවර වෙන්න ඕන. වචනයෙන් සංවර වෙන්න ඕන. මනසෙන් සංවර වෙන්න ඕන. මේ හැමතැනම සංවරය ඇති කර ගන්න ඕන. එසේ සංවරය ඇති කර ගන්නට අපි හුඟක් ඒ පිළිබඳව සිත යොමු කරගනිමින් තමන්ගේ ජීවන කටයුතු පවත්වාගෙන යන්න ඕන. එසේ හොඳ කල්පනාවෙන් සිහිනුවණින් යුතුව ඒ පිළිබඳව නොයදුනොත් මේ සංවරය ඇති කරගන්න අපහසු වෙනවා. අපි කයින් සංවර වීම පිළිබඳව හිතමු නිදසුනක් වශයෙන් මෙහෙම ගනිමු. මොහොතකට හිතා ගන්න, තේරුම් ගන්න. අපි වාහනයක යනකොට ඉඳගෙන යනකොට ඒ වාහනේ ඉඳගෙන ඉන්න ආසන සීට් එක රත් වෙනවා. ඉදිරිපස සීට් එක. ඒ එන්ජිමේ රස්නේ එන නිසා වාහනේ තියෙන අඩුපාඩු දුර්වලකමක් නිසා එහෙම රත් වීම ඇති වෙනවා. දැන් ඉඳගෙන ඉන්න එක්කෙනාට මේක ලොකු අපහසුවක්. ඒත් ඉන්න බැරි තරමට එකක් නෙවෙයි. නමුත් දැන් මේ පිළිබඳව පීඩාවටපත් වෙනකොට කයට දැනෙන්නේ අප්‍රිය අමනාප අරමුණ. ඒක නිසා දැන් මේන් කෝපයටපත් වෙන හිත දූෂ්‍ය වෙන පුද්ගලයා රියදුරු මහත්තයා දිහා බලනවා, රබනවා. සීට් එක දිහා බලනවා, රබනවා. මේ වාගේ අපහසුකම් ඇති වෙන්න පුළුවන්.
මේ වගේ හිත දූෂ්‍ය වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ප්‍රියමනාප විදියට යමක් දැනෙනකොට. මේ වගේ අපි ඇසත්, කනත්, නාසයත්, දිවත්, කයත්, වචනයත් මේ සියල්ල සමග මනසත් සංවරයේ පිහිටුවා ගන්නට ඕන. එසේ සංවරයේ පිහිටුවා ගැනීමෙන් අපේ මේ ජීවිතය බොහොම හොඳට සංවරශීලී දාන සීල භාවනාදී පිනට දහමට යොමු කරගත්ත අධ්‍යාත්මික බාහිර සංවර්ධනය ඇති කරගත්ත අපේ මනුස්සකම ලැබීම තුළින් දුර්ලභ මනුස්ස ජීවිතයක් ලැබූ අපි ඒ සාර්ථක කරගන්නට පිනෙන් දහමෙන් සම්පූර්ණ කරගන්නට බුදු පියාණන් වහන්සේ දේශනා කළ හැටියට සබ්බත් සංවතෝ බික්ඛු සබ්බ දුක්ඛා පමුංචති සියලුම තන්හි සංවර වූ භික්ෂුව සියලුම දුකින් මිදෙනමාය කිව්ව ඒ දේශනාව අපි හැමෝටම සියලු දුකින් මිදෙන පිණිස උපයෝගී කර ගන්නට පුළුවන්. ඒ නිසා අද දවසේ මේ සිදු කරන ලද ඉන්ද්‍රිය භාවනාව පිළිබඳව කියවෙන භික්ෂුත්වයේ සාර්ථක කර ගැනීමට මහෝපකාරී වෙන හැම දිනාගේම ජීවිත ආලෝකමත් කර ගැනීමට මහෝපකාරී වෙන මෙලොව පරලොව දෙලොව යහපත උදා කර ගන්නට හේතු වාසනා වන මේ ධර්ම දේශනාව තුළින් ලැබුවා වූ ධර්මඥානය හැම දිනාටම උපයෝගී වේවා. සියලු දෙනාගේ සියලු ප්‍රාර්ථනාවන් බුදුන් පැමිණේවා. මීට වසර 17කට පෙර අපවත් වී වදාළ පනාවල මෙම විහාරාධිපතිය වැඩවිසූ පනාවල ශ්‍රී සෝමරතනාභිදාන මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේට අති උතුම් අමා මහ නිවන් සුවයෙන් සැනසීම පිණිස හේතු වාසනා වේවා. එවාගේම වර්තමානයේ මෙම මහර පුරාණ විහාරය ප්‍රධාන කොට ඒ විහාරස්ථානයන්ගේ අධිපතිත්වයේ ධර්මයෙන් අප්‍රමාණ උදාර සේවාවක නිරතව සිටින 41 වසරක් බෝධි පූජා පවත්වමින් අප්‍රමාණ දාන සීල භාවනාදී පින්දහම් වල නිරත වෙන්නට දහස් සංඛ්‍යාත ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් යොමු කළ ශිෂ්‍ය පුත්‍රයන් වහන්සේලා රාශියක් බිහි කළ ඒ විහාරස්ථානවලින් උදාර සේවාවක් කරන අපේ අස්කංගුලේ විමල රතනාභිදාන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රධාන කොට වැඩ සිටින මහා සංඝයා වහන්සේටත් මේ දායකත්වයේ දරන ශ්‍රී ධර්මා කුලගණ සමිතිය ප්‍රධාන කොට ඒ සියලුම දායක දායිකාවන්ටත් සියලු යහපත වේවා ශාන්තිය වේවා මේ උතුම් වූ පුණ්‍ය ධර්මයන් හේතු වාසනා වීමෙන් අති උතුම් අමා මහ නිවන් සුවයෙන් සැනසීමට හේතු වාසනා වේවායි සාදු කියා ප්‍රාර්ථනා කරමු. එවාගේම මෙබඳු දේශනාවන් ලොවටම බෙදමින් දහම් සිසිලෙන් ලොවක් සනසන ශ්‍රී සම්බෝධි විහාරාධිපති බෞද්ධ නාලිකාවේ නිර්මාතෘවර ගෞරවාර්හ දරණාගම කුසල ධම්ම නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේටත් එම උදාර සේවාවේ නිරතව සිටින කාර්ය මණ්ඩලයටත් ඒ උතුම් වූ සත්කාර්ය සිදු කරන්නට මේ සියලු පින්දහම් ඒකාන්තයෙන්ම මහත් වූ ශක්තියක් වේවා හේතු වාසනා වේවා සියලු ප්‍රාර්ථනාවන් මුදුන් පැමිණේවා
ලොව දහම් සිසිලෙන් සනසනු ලැබේවායි සාදු කියා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු මං පරං. ඇහැලියගොඩ මාහර පුරාණ විහාරස්ථාන පුදබිමේ සිට අද මෙම ධර්මානුශාසනාව ඔබ වෙත සමීප කළ අපගේ යතිවරයාණන් වහන්සේ අවිස්සාවේල්ල මාතුල ගංගානි උද්‍යානයේ ශ්‍රී මෙත්තාරාම විහාරාධිපති විශ්‍රාමලත් පරිවේනාධිපති ශාස්ත්‍රපති පණ්ඩිත පූජ්‍යපාද අවසරයි පරණගම ධම්මානන්ද ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ අපි සැවොම මෙත් සිතින් සාදුනාද පවත්වා අපි දේශකයන් වහන්සේට ආශිර්වාදය පළ කරමු. තව බොහෝ කලක් සසුන වෙනුවෙන් මෙහෙවර කරන්නට දේශකයන් වහන්සේට ශක්තිය ධෛර්යය ලැබේවා කියා සාදු සාදු සාදු. අද ධර්මානුශාසනාව සඳහා සදැහැති දායකත්වය ලබා දුන්නේ මාහර පුරාණ විහාරාධිපති පූජ්‍යපාද අවසරයි අස්කංගුලේ විමලරතන ස්වාමින්ද්‍රයන් වහන්සේගේ අනුශාසනා පරිදි සුධර්මා කුලගණ සමිතියේ සදැහැති පින්වතුන්. පින්වතුනි, බෞද්ධ මාධ්‍යාලය ඔබ වෙතගෙන විශේෂ ධර්මානුශාසනාව මෙලෙස නිමවට පත් වෙනවා. ලක්වැසි ලෝවැසි ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.